නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි ඔබ සියලු දෙනාම අදත් සම්බන්ධ වෙලා ඉන්නේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග අදත් ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ තුලින් අපි වැදගත් ධර්ම කරුණු රාශියක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පවතින තත්ත්වයක් එක්ක ඔබට අද මේ ධර්ම සාකච්ඡාව අදත් සාකච්ඡාවක් ස්වරූපයෙන් නොවි මේ විදිහට පවත්වන්නටයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ තුලින් අපි සාකච්ඡා කරගෙන පැමිණෙන්නේ සංගීති සූත්‍රයට අදාළ ධර්ම කාරණාවන්. සංගීති සූත්‍රය තුල සංඛ්‍යාත්මක ලෙස ඒකක දුකතික ආදී ලෙසින් විග්‍රහ වී තිබෙන මේ දහම් පරයයන්ට සමස්ත ශාසනයම සමස්ත බුද්ධ වචනයම අපිට ඇතුළත් කොට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ මුළු සමස්ත ත්‍රිපිටක බුද්ධ වචනයම අපිට මේ තුල විග්‍රහ වී ඇති ආකාරය නැතිනම් මේ තුලට අන්තර්ගත කොට විග්‍රහ කරන්නට පුළුවන් ආකාරයක් තමයි දිස්වෙන්නේ. ඒ නිසාම තමයි මේ සූත්‍රය විශේෂයෙන්ම සංගීති සූත්‍රය ලෙස දැක්වෙන්නේ. මේක කියන්නේ සංගායනා ස්වරූපයෙන් සියලු ධර්මය අපිට එකතු කරන්නට පුළුවන් ක්‍රමවේදයක් හැටියට. ඉතින් අද දවසේදී අපිට මේ පිළිබඳව සාකච්ඡා කරනකොට කතා කරන්නට තියෙන්නේ ආයතන කුසලතා සහ පටිච්චසමුප්පාද කුසලතාවය පිළිබඳව. ආයතන කුසලතාවයත් පටිච්චසමුප්පාද කුසලතාවයත් භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරපු උතුම් ශ්‍රේෂ්ඨ ලක්ෂණ දෙකක් ධර්ම කරුණු දෙකක්. ආයතන කුසලතාවය යම් කිසි කෙනෙක් ළඟ තියෙනවා නම් ඔහු ආයතන පිළිබඳව මනා පරිචයක් තියෙන මනා නුවණක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේම පටිච්චසමුප්පාද කුසලතාවයේ තියෙනවා නම් ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න ධර්ම පිළිබඳව ඔහු අවබෝධ කරගත්ත පුද්ගලයෙක්. ඉතින් මේ මාතෘකා දෙකට අදාළව අපිට පුළුවන්කම තියෙනවා මහා විශාල පරාසයක ධර්ම කරුණු රාශියක් අපිට කතා කරන්නට. ඒ කියන්නේ ආයතන කුසලතාවයේ පටිච්චසමුප්පාද කුසලතාවයේ පිළිබඳව කතා කිරීමේදී. ඒකෙන් ආයතන කුසලතාවයේ පිළිබඳව අපි වැඩි සැලකිල්ලක් දැක්වුවොත් අපි මීට පෙරත් ධාතු කුසලතාවයේ පිළිබඳව කතා කරනකොට අපි ඒ අදාළ ආයතනයන් පිළිබඳව කතා කළා. මොකද ධාතු කුසලතාවයේහි ඒ චක්කු ධාතු සහ රූප ධාතු කියන මේ ධාතු ලක්ෂණයන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ චක්කායතන රූපායතන ආදී ආයතන කෘත්‍ය සමග. එහෙම නැතුව චක්කු ධාතුව වෙනස් එකක් චක්කායතනය කියන්නේ වෙනස් එකක් නෙමෙයි. චක්කායතනය කියන්නේත් ඒකමයි චක්කු ධාතු කියන්නේත් ඒකමයි. මේ ධර්මයන් අතර වෙනස්කමක් අපිට වෙනම පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ආයතනයක් කියලා කියන්නේ අයදානත්වෝ ආයතනත්වෝ ආකාරත්වෝ ආයතනත්වෝ ආදී වශයෙන් මේක අපිට දකින්න පුළුවන්. ආයතනයක් කියලා කියන්නේ නැවත නැවත ඒ අදාළ දේ උත්පාදනය කරනවා. දැන් ආකාරයන්ගෙන් ඒ අදාළ වස්තුන් උත්පාදනය වෙනවා වගේ හරියට. එතකොට නැවත නැවත රජු අයබදු අය කර ගැනීම සිද්ධ කර ගන්නවා. එතකොට ඒ ආදී ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ ආයතන ධර්මයන් කියලා කියන්නේ නැවත නැවතත් ඊට ප්‍රතිපක්ෂ ධර්මයන් උපදවනවා නැතිනම් සකස් කර ගන්නවා කියන අර්ථයකින්. එතකොට චක්ඛායතනය කියලා කියනකොට ඒක ආධ්‍යාත්මික ආයතනයක්, රූපායතනය කියනකොට බාහිර ආයතනයක්. ආයතන කුසලතාවයේ පිළිබඳව අපි කතා කරනකොට අපිට කොටස් දෙකක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මොනවද? ආධ්‍යාත්මික ආයතන 6 සහ බාහිර ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6ක් තිබෙනවා, බාහිර ආයතන 6ක් තිබෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 චක්කු සෝත ගාන જીවහා කාය මන කියන මේ ආයතන 6. බාහිර ආයතන 6 රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැතිනම් පොට්ටබ්බ ධම්ම කියන මේ ආයතන. එතකොට මේ ආයතනයන් අතර තියෙන වෙනස්කම් පිළිබඳව මම ලොකු විග්‍රහයකට ගිහිල්ලා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව
මුලින්ම දැක්කුව චක්කු ධාතු පිළිබඳව දක්වන කොටත් රූප ධාතු පිළිබඳව දක්වන කොටත් මෙහි ඇති ලක්ෂණ පිළිබඳව අපි විශේෂයෙන්ම සඳහන් කරගන්නට යෙදුණා, පැහැදිලි කරගන්නට යෙදුණා. දැන් චක්කායතනයක් කියනකොට චක්කායතනයේ ස්වභාවය තමයි නැවත නැවතත් රූප දකින්න පුළුවන් විදිහට සකස් වෙන බව. ඒක තමයි චක්කායතනයේ තියෙන ස්වභාවය. ඒ නිසා ඒකට කියනවා සමුද්ද කියලා වචනයකුත් පාවිච්චි කරනවා. මොකද ඒක හරියට මහා සමුද්‍රයක් වගේ සමුද්‍රයේ රළපතර පැමිණෙනවා. ඒකේ කෙලවරක් දකින්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ මේ ඇසට රූප ආපාතහගම වෙනවා. එහි කෙලවරක් දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇස උපදිනවා නම් රූප පේනවා. ආය ඇස උපදිනවා නම් ආය රූප පේනවා. මේක කෙලවරක් දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මෙතන ආයතන කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒ චක්කායතනයක් කියලා කියනවා. එතකොට රූපය පෙනීම වශයෙන් දර්ශන කෘත්‍ය සම්පූර්ණම සිද්ධ වෙන්නේ කුමක් හරහාද? චක්කායතනය හරහා. එතකොට වෙන ආයතනයකට ඒක යමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. චක්කායතනය කරන කෘත්‍ය වෙන ආයතනයකට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. සෝතායතනයට බෑ චක්කායතනයෙන් කරන දේ කරන්න. චක්කායතනයෙන් කරන්නේ එකක්, සෝතායතනයෙන් කරන්නේ එකක්. චක්කායතනයෙන් කරන්නේ දර්ශන කෘත්‍ය කරන එක, රූප බලන එක. සෝතායතනයෙන් කරන්නේ ඒ ශ්‍රවණ කෘත්‍ය කරන එක, සද්ධාහන එක. ඒකට එයාට පුළුවන්කම තියෙන්නේ සද්ද ගෝචර කරගන්න බව කරන්න විතරයි. ඉතින් මේක පිළිබඳව අපි බලනකොට මේ අපිට විශේෂයෙන්ම චක්කු සහ ආයතනය කියලා කොටස් වචන දෙකක් මෙතන දකින්න පුළුවන්කම තියෙනවා. චක්කු සහ ආයතන. ඒකට ආයතන කියන අර්ථය අපි පැහැදිලි කරගත්තා. ඒකට චක්කු කියලා කියන්නේ දැන් අපිට දර්ශන කෘත්‍ය સિદ્ધ කරන ඇස හඳුන්වන පදයක් චක්කු කියලා කියන්නේ. එතකොට ඒ චක්කු කියන පදයෙන් අපි ඒකම ආයතනයේ බවට පත් වෙනකොට ඒකට අපි කියනවා චක්කායතනය කියලා. චක්ෂුෂේම ආයතනයේ බවට පත් වෙනකොට අපි ඒකට කියනවා චක්කායතනය. එතකොට මේ චක්කායතනය චක්ෂුව චක්කායතනයේද කියලා අහනවා. එතකොට චක්ෂුව කියලා ඇස කියන එක චක්කායතනයේද ඇස නැමැති ආයතනයේද කියලා ප්‍රශ්නයක් අහන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් මේ පිළිබඳව බොහොම අපූර්ව විග්‍රහයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මයන් අතර තියෙන ප්‍රභේදයන් සහ මේ සම්මිශ්‍ර නොවු ලක්ෂණයන් පිළිබඳව අපිට හොඳ ලස්සන සංග්‍රහයක් විදිහට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ විවරණයක් දකින්න පුළුවන්කම තියෙනවා. යමක ප්‍රකරණයෙහි ආයතන යමක විග්‍රහය තුළ. එතකොට යමකයක් කියලා කියන්නේ යම්කිසි කරුණු දෙකක්, ද්විත්වයක්. එතකොට ඒ කරුණු දෙකක් විදිහට අපිට කරන පැහැදිලි කිරීම වලදී චක්කු චක්කායතනන්ති චක්ෂුව කියලා කියන්නේ ඇස කියලා කියන්නේ චක්කායතනේද කියලා ප්‍රශ්නයක් අහනවා. චක්කු කියලා කියන්නේ චක්කායතනේද? එතකොට කියනවා නෑ ඒකේ ප්‍රභේදයක් තියෙනවා. කොහොමද ප්‍රභේදය? දිබ්බ චක්කු, පඤ්ඤා චක්කු, චක්කු. චක්ෂුස් දෙකක් තියෙනවා. දිබ්බ චක්කු සහ පඤ්ඤා චක්කු කියලා. දිවසක් තියෙනවා, ප්‍රඥා චක්ෂුෂයක් තියෙනවා. දැන් මේ දෙකෙන්ම දර්ශන කෘත්‍ය කරනවානේ. දර්ශන කෘත්‍ය කියලා කියන්නේ දැන් අර ඇහෙන් දකින්නවා වගේ දේ නෙමෙයි. දැන් දිවසිනුත් යම් දේවල් දකින්නවා. හැබැයි දිවසින් දකින්න දේ නම් අර ප්‍රසාදේ ඉක්මවා ගිය ගතියක්. අපි කිව්වොත් එහෙම දැන් අපි කියන්නේ අතිමානුෂිකයි කියලා. එතකොට දැන් ඒ ගතිය අපිට හිත වඩලා උපදව ගන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක උපදව ගන්න බෑ ප්‍රසාදේ නැති කෙනෙකුට. ප්‍රසාද රූප නැත්නම් ප්‍රසාද රූප නැති පුද්ගලයෙකුට නැත්නම් රූප පේන්නේ නැති කෙනෙකුට දිබ්බ චක්කු උපදව ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් අපිට මේ චක්ෂුෂේ අත්දැකීම නැතිනම් ඇසට රූප පත්වීමේ අත්දැකීම අපිට තියෙන්නට ඕනේ දිවස උපදව ගන්නට නම්. ඒතකොට දැන් දිවස කියන දේත් ඇසක්. දිවස කියලා අපි සිංහලෙන් කියන්නේ දිව ඇස කියන එකනේ. පාලි කියන්නේ දිබ්බ චක්කු. එතකොට මේ දිබ්බ චක්කු දිව්‍ය ඇස නැතිනම් දිවස. එතකොට මේකත් ඇසක්. මේ හිනුත් මොකද කරන්නේ? අපි දේවල් දකිනවා. මේ ළඟ තියෙන දේවල් නැතුව මේක විනිවිද දැකීමෙන් හෝ අපි දුර තියනා වූ දේවල් පවා දකිනවා. එතකොට මේ දැකීම කියන දේ මෙතනට සිද්ධ වෙලා තියෙන්නේ. මෙතනදී දැන් යම් ආවර්ජනා කෘත්‍යකුත් එක්ක, ඒ කියන්නේ ඒක මනසත් සම්බන්ධ කරගෙන සිද්ධ කරගත්ත දෙයක්.
එහෙම නැත්නම් හුදු ප්‍රසාද මාත්‍රිකම දැන ගැනීමක් කියන දේ නෙමෙයි එතනදී සිද්ධ වෙන්නේ. ඒ නිසා දිබ්බ චක්කුව චක්කු කියන්නේ නැහැ. ඒ කියන්නේ චක්කායතනය කියලා කියන්නේ නැහැ. දිබ්බ චක්කුව චක්කායතනයයි කියලා කියන්නේ නැහැ. හැබැයි චක්කු වෙනවා. ඇසක් ඒක. දැන් පැහැදිලි කරගන්න මේ චක්ෂුෂය කියලා ඇස කියලා එකක් තියෙනවා. චක්කායතනය කියලා එකක් තියෙනවා. දැන් දිවස කියන එක ඇහැ වුණාට ඇහැක් වුණාට ඒක චක්කායතනය නෙමෙයි. ආයතන කෘත්‍යයක් එතන නැත්තේ නෑ. ආයතන කෘත්‍යයක් සිද්ධ වෙන්නේ නෑ. පඤ්ඤා චක්කු අපි කියනවා බුදුරජාණන් වහන්සේට ප්‍රඥාව නැමැති ඇසක් තිබෙනවා කියලා. ප්‍රඥා චක්ෂුෂය. එතකොට මේ පඤ්ඤා චක්කු ඒකත් චක්කුවක්. ප්‍රඥා චක්කුව කියන එකත් ඇසක් පැනස. එතකොට මේ ප්‍රඥා චක්කුව ඇසක් වුණාට ඒකෙන් තමයි අපි දැනගන්නේ ප්‍රජානනය කරන්නේ. නුවණින් දැනගන්නේ ප්‍රඥාව නිසා. එතකොට ඒ ප්‍රඥාවත් එක ඇසක්. ඇසක් කියලා කියන්නේ යම් දේවල් පෙන්වා දෙන දෙයක්. වැහුණු දේවල් පෙන්වා දෙන දෙයක්. ප්‍රඥාව නැමැති චක්ෂුෂේ වැසුණු දේවල් පෙන්වා දෙන දෙයක්. එතකොට ඒක චක්කු කියලා අපි හැඳින්නුවට ඒක චක්කායතනය කියලා කියන්නේ නැහැ. ඒ නිසා දිවසත් පඤ්ඤා චක්ෂුෂයත් චක්කු කියලා අපි කිව්වොත් එහෙම ඒක චක්කායතනය වෙන්නේ නැති චක්කුවක්. චක්කායතනය වෙන්නේ නැති චක්කුවක්. එතකොට චක්කායතනය චක්කුවත් වෙනවා චක්කායතනයත් වෙනවා. චක්කායතනය කියලා කියන්නේ ওই රූප පෙන්වන ප්‍රසාද රූපේ. නැතිනම් ප්‍රසාද චක්ෂුෂේ. ඒක චක්කායතනයත් වෙනවා චක්කුත් වෙනවා. ඒතකොට චක්කු කියලා කියනකොට මේ පොදුවේ අපිට කියන්න පුළුවන් දිබ්බ චක්කු චක්කු පඤ්ඤා චක්කු චක්කු චක්කායතන චක්කුවත් චක්කු මේ චක්කු කියලා කියනකොට මෙන්න මේ වචනය ඇතුළත අර ඔක්කොම ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යම් තැනක චක්කායතනය කියලා කියනකොට ඒ චක්කායතනය කියන විග්‍රහයට අයිති වෙන්නේ නැතිනම් ආයතන කෘත්‍ය කරනවා කියන තැනට අයිති වෙන්නේ අර ප්‍රසාද චක්ෂුෂය පමණයි. ඒක ඇසක්. හැබැයි ඇහෙන් කරන්නේ මොකද්ද? ප්‍රසාදවත් බව. උපවත් බවක් හදලා දෙන එක. උපවත් බවට රූප පෙනෙන්න හදලා දෙන උපවත් බව ඒ ප්‍රසාද චක්ෂුෂය. එතකොට අන්න ඒක අපි චක්කායතනය කියලා කියනවා. එතකොට මේ චක්කායතනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ විග්‍රහය අපි අරගෙන බලනකොට අපිට පෙන්නනවා අපි මීට කලින් කතා කරපු එකක් මේකට අපි පාදක කරගන්නේ යං චක්කුං චතුන්නම් මහ භූතානං උපාදාය යම් ඇසක් තියෙනවා නම් චතුන්නම් මහ භූතානං උපාදාය සතර මහා ධාතුන් නිසා පවත්නා උපාදාය කියලා කිව්වේ ඒකයි. එතකොට පසාදෝ ප්‍රසාදවත් වූ අත්භව පරියාපන්නෝ ආත්ම භාවය අනුව ගියපු අනිදස්සනෝ සප්පටිගෝ අනිදස්සනයි දකින්න බෑ. ඒ දේවල් එකින් එකට පැහැදිලි කරන්නේ නැහැ. මොකද අපි මීට පෙර බොහෝ අවස්ථාවල මේ පිළිබඳව පැහැදිලි කරලා තිනා ඇහැ කියන එක දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියන එක. ඒක විභජ්‍යවාද දේශන මාලාව තුළදීත් අපි චක්ඛායතන රූපේ විස්තර කරනකොට වඩාත් පැහැදිලි කරන්නට යෙදුණා. ඒතකොට දැන් මේ මෙතනදී ඒ නිසා ඒ කරුණු පැහැදිලි නොකොට තමයි මේ විග්‍රහය අපි සිද්ධ කරන්නේ. ඒතකොට දැන් ප්‍රඥා චක්ෂුෂයක් තියෙනවා නම් ඒක මෙතනට මේ චක්කායතනය කියන එකට අදාළ නැහැ කියලා අපි කිව්වා. දිබ්බ චක්කුත් අදාළ නැහැ කියලා කිව්වයි. එතන මේ අපි කියපු මේ ප්‍රසාදවත් ගතිය නැහැ. එතකොට එතන තියෙන මේ ආකාරයට සතර මහා ධාතු උපාදාය කරගෙන පවතිනකම ඒක ඇත්තේ නැහැ. ඒ නිසා අත්භව පරියාපන්නයි කියන බවක් ඇත්තේ නැහැ. ඒකට ඒ බඳු ලක්ෂණ නැති නිසා ඒක අපි චක්කායතනය කියලා කියන්නේ. චක්කායතනය නම් ඒක මේ ලක්ෂණ වලින් යුක්ත වන්නට ඕනේ. එතකොට දැන් මෙතනදී අපි දන්නවා චක්කායතනය කියලා කියනකොට චක්කායතනය අර අනිදස්සන උන ඇහෙන් සනිදස්සන සප්පටිගුණ රූපේ දකින්න. අන්නේ දකින්න මොහොතට තමයි අපි ඒකට කියන්නේ මොකක් කියලාද? චක්කුම් පේතං. චක්ඛු කියලා කියන්නේ මේකට. මොකටද අර රූපයේ දකින්න බවට ප්‍රසාදවත් බවට ප්‍රසාදෝ අත්භව පරියාපන්නෝ කියලා කිව්වේ. ප්‍රසාදවත් වූ ආත්ම භාවය අනුගිය ඒබඳු ධර්මතාවයක් තමයි චක්කුම් පේතං. චක්කු කියලා කියන්නේ. එතකොට මේ චක්කුවම මෙතනදී පැහැදිලි කරන්නට අවශ්‍ය උනේ චක්කායතනම් පේතං. ඒ චක්කුවම තමයි චක්කායතනෙ. ඒ චක්කුවම
චක්කායතනේ බවට පත් වෙනවා. චක්කු ධාතු පේසා. ඒකම තමයි චක්කු ධාතු කියලා කියන්නේ. දැන් එතකොට අපි අර අටලොස් ධාතු තුල කරපු විග්‍රහය මේ චක්කායතනය කියලා කියන තැනට අපිට අදාළ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා චක්කායතනය කියලා අපි යමක් අද කතා කරනවා නම් ඒ කතා කරන්නේ අර අපි පැහැදිලි කරගත්තා වූ චක්කු ධාතු කියන දෙයම තමයි. එතකොට මෙන්න මේ දෙයටම තමයි ලෝකෝපේසෝ, ద్వාරෝපේසෝ, සමුද්දෝපේසෝ, පණ්ඩරපේසෝ, කෙත්තම් පේතම් කියලා මේ කෙත කියලා කියනවා නම් වස්තුව කියලා කියනවා නම් නෙත්ත නයන ඕරිමන්තීරම් පේතම් කියලා මෙතර කියලා කියනවා නම් ශුඤ්ඤෝ ගාමෝපේසෝ හිස් ගම කියලා කියනවා නම් මේ ධර්මයේ තුල මේ ඇහැ පිළිබඳව හඳුන්වන්නට ආධ්‍යාත්මික ආයතන පිළිබඳව හඳුන්වන්නට පාවිච්චි කරපු නම් ටික තමයි මේ දක්වන්නේ. එතකොට මේ ආදී මොන විදිහට කිව්වත් එයින් අදහස් කරලා තියෙන්නේ චක්ඛායතනයයි. එයින් අදහස් කරලා තියෙන්නේ චක්ඛායතනයයි. එතකොට මේ චක්ඛායතන රූපය කියන එක අපි මෙතනදී ඒ නිසා තේරුම් ගන්නට අවශ්‍යයි. ආයතන කෘත්‍ය කරන ඔය සඳහන් කරපු ගති ලක්ෂණ ටිකෙන් යුක්ත වුණ රූපයක් තමයි චක්ඛායතන රූපය කියලා කියන්නේ. එතකොට සෝතායතනන්ති සෝතය කියලා කියනකොට සෝතයම සෝතායතනේද සෝතයටත් ඒ විදිහටම අහනවා. එතකොට සෝතායතනේද කියලා අහනකොට දිබ්බ සෝතං තණ්හා සෝතං සෝතා දිබ්බ සෝතයක් තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ස්රෝතසයක්. ඒ කියන්නේ අපි කියනවා දිවකන් කියලා කියන්නේ. දිව්‍ය ස්රෝතස. එතකොට දිවැස්ස කියනවා වගේම දිව කනින් නසා කියලා කියන්නේ දිව කනින් අහන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ තාම දුර තියෙන શબ્දයක් වුණත් දිව කනින් අහන්න පුළුවන්. දිව කනින් අහන්න පුළුවන්කම තියෙන්නේ කාටද? අර සෝත ප්‍රසාදයේ තිබුණොත් කෙනෙකුට ඒ තියෙන කෙනාට තමයි දිබ්බ සෝත උපදව ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැති වුණොත් සෝත ප්‍රසාදේ නැත්නම් දිබ්බ සෝත උපදව ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි දකින්නට අවශ්‍යයි මෙතනදී සෝතායතනේද කියලා මේ අහන්නේ. එතකොට සෝතායතනේද කියලා අහනකොට දිබ්බ සෝත තණ්හා සෝත. තණ්හා සෝත. එතකොට මේ තණ්හාවත් සෝතයක් හැටියට කියනවා. එතකොට මේ සෝතය අර සෝත කියන වචනයෙන් අරගෙන තණ්හා සෝත කියලා කියනවා. තෘෂ්ණා සද්දේටත් දැන් සමාන ලක්ෂණයක් තියෙන නැවත නැවත සද්ද උපදිනවා කියන එක. තණ්හා සෝතේ නැවත නැවත තණ්හාව උපදිනවා කියන එක. මේක අර තණ්හා සෝත කියන එක අපි සැඩපහර කියන අර්ථයෙන්ුත් හඳුන්වනු ලබනවා. ස්රෝතස කියන අර්ථයෙන්ුත්. මෙන්න මේ සෝත ඒ කියන්නේ දිබ්බ සෝත සහ තණ්හා සෝත කියන මේ සෝත උනාට සෝතායතනේ නෙමෙයි. දිබ්බ සෝත සහ තණ්හා සෝත ආදී සෝතායතන කියලා නම් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආයතන කෘත්‍යයක් ඒක කරන්නේ නැහැ. ඒකට අර චක්කු පිළිබඳව කතා කළා වගේම ඇයි මේක සතර මහා ධාතුව නිසා පවත්න උපාදාය රූපයක්වත් ප්‍රසාදවත් දෙයක්වත් නෙමෙයි දිබ්බ සෝත කියලා කියන්නේ. ඒ වගේම අපි තණ්හා සෝත කියලා කියන්නේ සතර මහා ධාතුවේ උපාදාය රූපයක් හෝ ප්‍රසාදවත් වූ දෙයක් හෝ අත්භව පරියාපන්න වූ දෙයක් හෝ නෙමෙයි. ඒ නිසා සෝත කියලා තව ගොඩක් සෝත තියෙන්න පුළුවන්. හැබැයි සෝත කියන ගොඩක් සෝත තිබුණට මෙතනදී සෝතායතනයට ඒක අයිති වෙන්නේ නැහැ. ඒ නිසා සෝත එකක් සෝතායතන එකක්. හැබැයි සෝතායතනය සෝතත් වෙනවා සෝතායතනත් වෙනවා. සෝතායතනය සෝතත් වෙනවා සෝතායතනයත් වෙනවා. එතකොට මේ දෙකම අර්ථයක් විදිහට අපි කතා කළොත් සෝතායතනය සෝත වෙලා සෝතායතන වෙලක් තියෙනවා. සෝතය සෑම විට සෝතායතන නොවි දිබ්බ සෝත තණ්හා සෝත ආදී සෝත විදිහට කතා කරන තැනුත් තිබෙනවා. ඒ නිසා සෝත කියන එක සහ සෝතායතනය පිළිබඳව තියෙන විග්‍රහය අපි මේ විදිහට දැනගත්තාම ඒක වඩාත් නිවැරදි. ඉතින් මේ ආයතන කුසලතාවයත් එක්ක ගිහිල්ලා මේ කරුණ ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්නේ මේ ඔස්සේ අපිට මේ ආයතන ධර්මයන්ගේ තියෙන ස්වභාව ලක්ෂණය ආයතන ධර්මයන්ගේ තියෙන යථාභූත తত্ত্বය හොඳින් අපිට විනිශ්චය කරගන්නට පහසු නිසා නිවැරදිව අපිට දැනගන්නට පුළුවන්කම තිබෙන නිසා ජීවහා ජීවහායතනන්ති ජීවහාව කියන්නේ ජීවහායතනයටද
ආමන්තා. ඒකේ ආය එකක් ඇත්තේ නෑ. ජීවහාවේ ආය වෙනස් එකක් ඇත්තේ නෑ. ජීවහාවම තමයි. එතකොට ජීවහායතනං ජීවහාති. ජීවහාව ජීවහායතනයේද කියලා අහනකොට ඔව්. ජීවහායතනයේ ජීවහාති. ඔව්. ඒකත් ජීවහායතනයේ ජීවහාති කියනකොට ජීවහායතනය ජීවහාව වෙනවද කියලා අහනකොට ඔව්. ඒකත් ඒ විදිහටම තමයි. ජීවහාව ජීවහායතනය වෙනවා. ජීවහායතනයේ ජීවහාව බවටත් පත් වෙනවා. දිව නැමැති ආයතනය වෙනවා. දිව නැමැති ආයතනය දිව බවටත් පත් වෙනවා. එතකොට ඊළඟට අපිට හම්බ වෙනවා ගානං ගාන ආයතනන්ති. ගානය කියලා කියන්නේ ගාන ආයතනයේද? ඔව්. ගාන ආයතනයේ ගානද? ඔව්. නාසය කියන එක ගාන ආයතනයේද? ගාන ආයතනයේ ගානද කියලා අහනවා. ඔව්. ඒ දෙක එකයි. කායෝ කායායතනන්ති. කායෝ කය කියන එක කායායතනයේද? කායෝ කියලා කියනකොට කය කායායතනයේද? කායායතනං ඨපෙත්වා අවශේෂෝ කායෝ කායෝ. කායායතනය අතහැරලා දාලා අවශේෂෝ කායෝ තවත් එක එක කයවල් තියෙනවා නම් ඒව ඔක්කොම කයවල්. අවශේෂ කායෝ කායෝ න කායායතන. ඒ වුණාට ඒවා කායායතන නෙමෙයි. මොකද්ද? ඨපෙත්වා මේ සියලු කායායතනය අතහැරලා දාලා කායායතනං ඨපෙත්වා අවශේෂා කායෝ අවශේෂ වුණ යම්තා කයවල් තියෙනවා නම් මේ සියලුම කයවල් වෙනවා. න කායායතන කායායතන වෙන්නේ නැහැ. කායායතනයේ හැර අවශේෂ වූ සියලු කයවල් බවට පත් වෙනවා. හැබැයි කායායතනය කියලා නම් කරන්නේ නැහැ. කායායතනං කායායතනේ කය නැමැති ආයතනය කායෝචේව කායායතනංච කායායතනේ කයත් වෙනවා. කායායතනයත් වෙනවා. කායායතනං කායෝති කායායතනේ කියන එක කයද? ඔව්. එතකොට මේ මොකද්ද කිව්වේ දැන්? තපෙත්තා කායායතනං අවශේෂා කායා කායෝ න කායායතනං කියලා කියනවා. දැන් තපෙත්තා කායායතනං කායායතනේ අතහැරලා දාලා අවශේෂ කායෝ සෙසු කයක් තියෙනවා නම් දැන් අපි දන්නවා සෙසු කයක්. ඒ කියන්නේ දැන් අපි කතා කරනවා එක එක කයවල් ගැන කතා කරනවානේ. අපි ආස්වාස ප්‍රස්වාසත් ආස්වාස ප්‍රාශ්වාසයත් කයක් හැටියට කතා කරනවා. ආශ්වාස ප්‍රාශ්වාස කාය කියලා. එතකොට මේ ආශ්වාස ප්‍රාශ්වාස කාය කියලා කතා කරනකොට මේ කයත් කයක්. අපි පඨවි කාය කියලා කියනවා. අපි නාම රූප කාය කියලා කියනවා. එතකොට දැන් මේවත් කයවල්නේ. එතකොට මේ කයවල්. හැබැයි ඒ සියල්ලම කායායතනෙ වෙන්නේ නැහැ. දැන් අපිට අඩි 5ක 6ක ඇඟක් තියෙනවානේ. මේ අඩි 5ක 6ක ඇඟනේ අපි කය කියලා හිතාගෙන ඉන්නේ. ඒ වුණාට දැන් අපිට යම් කිසි දෙයක් මේ ඇඟිලි තුඩු දෙකක ස්පර්ශ වෙනකොට ඒ ඇඟිලි තුඩු දෙකක් එකට ස්පර්ශ වීම තුළ අපිට දැනෙන්නේ අනිත් ඇඟිල්ලට සිදුවන ස්පර්ශය. එතකොට මේ පොට්ටබ්බේ ගෝචර කරගන්න ඒ දෙන්නේ කය බවටපත් වෙන්නේ. ඒ මොහොතේදී මුළු කයම කොච්චරද? ඔය ඇඟිලි තුඩ පමණයි. ඉන්දිකටු තුඩක් ඇනෙන තැනක අපි වේදනාව දැනගන්නකොට ඒ පොට්ටබ්බය සහ කය කියන එකේ කය කියලා කියන්නේ ඉන්දිකටු තුඩ දැනගත්ත ටික විතරයි. යම් අවශේෂ බවක් තියෙනවා නම් ඒක කායායතනය කියන්නේ නැහැ. කායායතනය කියන එක අපි දැනගන්නට ඕනේ ඒ තැනට අදාළව ඒ ස්පර්ශය ගෝචර කරගන්න තැනට අදාළව අපි දැනගන්නට ඕනේ කායායතනය කියලා. එතකොට මේ කායායතනය කියන එකේ දිග පළල හැඩරුව මේ ඉබඳු ස්වභාවයක් නැත්තේ නැහැ කායායතනය කියන එකේ. කායායතනයේ තියෙන්නේ හැම වෙලාවකදීම ස්පර්ශ වුණොත් ස්පර්ශය දැනගන්න පුළුවන් කියන එක. ස්පර්ශයට නැහැනේ දිගටි හැඩ. ස්පර්ශයට නැහැනේ ලස්සන කැත. ස්පර්ශය පමණයි. ඒ වගේ කය කියන එක අපි තේරුම් ගන්නටත් ඕනේ විදිහටම තමයි අපිට පේනවා කය ස්පර්ශය ගෝචර කරගන්න. එතකොට ඒක ඇතුලේ දිග පළල මේ අතපය තියෙන මිනිස්සු මේ විදිහේ දේවල් ඇත්තේ නෑ කය කියන එක තුල. ඒක තමයි කායායතන රූපයේ ස්වභාවය. කායායතනය පිළිබඳ විස්තර කරන්නේ දැන් කාය ප්‍රසාදේ කියන තැනින්නේ. මහ භූත රූප කියන තැනින්වත් මේ ඔය පේන අඩි 5ක 6ක වර්ණ රූපය කියන තැනින්වත් නෙමෙයි. ඒක විස්තර කරන්නේ ප්‍රසාද රූප කියන තැනින්. එතකොට මේ ප්‍රසාද රූපේ මේ කයට ස්පර්ශ වෙනවා.
ස්පර්ශයක් වෙනකොට ස්පර්ශය දැනගන්න පුළුවන්කම. උපවත්කම. යමක් ස්පර්ශ වෙනකොට මේ කයේ ප්‍රසාද රූප බිඳිලා යන බව. ඒක තමයි ඒ ප්‍රසාද රූප තමයි කායායතන කියලා කියන්නේ. එතකොට එතන කායායතන උපදින්න නැත්නම් ඔය අඩි 5ක 6ක එකක් තිබ්බත් වැඩක් නැහැ දැනෙන්නේ අපිට. ඒක හරියට මේ කණුවක් ගහක් ගලක් තිබ්බා වගේ. කායායතනේ කියන එක අපිට දැනෙන්නේ පින්නතුනේ ප්‍රසාද රූප උපදිනවා නම් විතරයි. එතකොට ප්‍රසාද රූපේටම තමයි කායායතනේ කියලා කියන්නේ. එතකොට කය කියන එක සෑම විටම කායායතනේ වෙන්නේ නැහැ. ඇයි? ඔය කතා කරපු විදිහට මේ සෙසු කය අවශේෂ කය මේ එකක්වත් කයේ කතාවක් නැති නිසා. කායායතනේ කතාවක් නැති නිසා. එතකොට නාම රූප කායක් තියෙනවා නම් විඥාන කායක් තියෙනවා නම් ඊට පස්සේ අපි තව සාකච්ඡා කරනවා පඨවි කාය ආපෝ කාය තේජෝ කාය කියලා ආනාපාන සතිය පිළිබඳව කතා කරනකොට ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳව කතා කරනවා කාය කියලා. එතකොට මේ මොන කය පිළිබඳවත් කතා කළත් කාය කියන වචනය පොදුවේ පාවිච්චි වෙන දෙයක්. හැබැයි කායායතනය කියන දේ අර පොට්ටබ්බේට විතරක් අදාළව කතා කරන දෙයක්. ඒ නිසා මේක පටල ගන්න එපා. ඔය තියෙන්නේ ඔබේ කයයි කියලා කියනකොට අත්තිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ කියනකොට අපි කය කතා කරනවා. එතකොට මේ කායායතන රූපේ නෙමෙයි. ඒක දැන් කායායතන රූපේ ගැන විස්තර කළා මේ ප්‍රසාද ස්පර්ශ වෙන මාත්‍රේ විතරයි කිව්වහම එන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ දෙතිස් කුණප කොටාසෙම මේ කයේ තියෙනවා කියලා. ඒ දෙක ඒකට ගලපන්න බෑයි. ඒක කය. මේ කායායතනේ. ඒකට ආයතන කුසලයේ කියලා කියන්නේ අපි හොඳට මේ ධර්මයන් පිළිබඳව අපිට දැනුමක් තියෙන්නට අවශ්‍යයි. මේ ධර්මයන්ගේ තියෙන එකිනෙකට වෙනස් වෙන ස්වභාවය, අන්‍යෝන්‍යයන්ගේ විෂය අනුභව නොකරන ස්වභාවය, ඔහු විසින් සිද්ධ කරන කෘත්‍ය මොකද්ද? මේ ආදී සියල්ලක්ම අපිට දැනුමක් විදිහට තියෙන්නට අවශ්‍යයි. එතකොට කය කියන එක කායායතනය කියන එකත් අතර වෙනසක් තියෙනවා. කය කියනකොට පොදුවේ අපි කය කියලා කතා කරනවා. නාම කාය කියලාත් කතා කරනවා. රූප කාය කියලාත් කතා කරනවා. එතකොට ආශ්වාස ප්‍රාශ්වාස කාය කියලාත් කතා කරනවා. පඨවි කාය ආපෝ කාය ආදී ලෙසක් කතා කරනවා. දැන් මේ කායායතනේට ඔය ඔක්කොමයි තිනේ. ඒක කය. එතකොට කායායතනේ අර ස්පර්ශ වෙන මොහොත ස්පර්ශ වෙන තැන ඉදිකටු තුඩක් නම් ඒක. එතකොට ඒ කියන්නේ ඉදිකටු තුඩ කියන නෙමෙයි ඉදිකටු තුඩ ස්පර්ශ වෙන බව දැනගන්න පුළුවන්කම තිබුණ කාය ප්‍රසාද රූප උපදින නිසා. අන්න ඒ ප්‍රසාද රූපය. එතකොට ඒ ප්‍රසාද රූපය කියලා කියන්නේ කය කියන දේ පනවන දේ උනාට සියලුම කය කායායතනෙ උනේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ කය වෙනස් කායායතනය කියන එක වෙනස් කියන එක. කයයි කායායතනය කියන්නේ එතන දෙකක්. එතකොට රූපං රූපායතනන්ති රූපේ කියලා කියන්නේ කියන දේ රූපායතනේද කියලා අහනවා. රූපං රූපායතනන්ති රූපායතනං ඨපෙත්තා අවශේෂං රූපං රූපං රූපායතනය අතහැරලා අවශේෂ වූ රූප තියෙනවා නම් රූපායතනං අවශේෂ වූ රූප රූපයි. එතකොට න රූපායතන අවශේෂ වූ රූප රූපායතන නෙමෙයි. එතකොට රූපායතනේ අතහැරලා තවත් රූප තියෙනවා. ඔව් රූපායතනේ අතහැරලා තවත් රූප තියෙනවා. රූපායතනේ අතහැරලා තවත් රූප තියෙනවා. දැන් ඉෂ්ඨකාන්ත මනාප අපිට තියෙන රූප තියෙනවානේ. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රිය රූප සාත රූප කියලා කියන්නේ. ප්‍රිය ස්වභාවයෙන් යුක්ත රූප සාත ස්වභාවයෙන් යුක්ත රූප කියලා. ඒවා ඔක්කොම රූපායතන නෙමෙයිනේ. ඒකට ඒ සියලු රූපය රූපායතනේ නෙමෙයි. එතකොට රූපං රූපායතනන්ති කියලා අහනකොට රූපායතනං ඨපෙත්තා අවශේෂං රූපං රූපං රූපායතනේ අතහැරලා අවශේෂ රූප තියෙනවා නම් ඒ සියල්ලක්ම රූප. නමුත් න රූපායතනං ඒකක්වත් රූපායතනේ කියන්නේ නැහැ. ඒකක්වත් රූපායතනේ කියන්නේ නැහැ. එතකොට දැන් රූපායතනේ කියලා කියනවා නම් ඒ කියන්නේ රූපායතනයේට පමණයි. දැන් සද්දායතනය කියලා කිව්වට ඒක රූපායතනය වෙන්නේ නැහැ. එතකොට සද්ද රූපයක්. හැබැයි ඒක රූපායතනය නෙමෙයි. ගන්ධේ රූපයක්. හැබැයි ඒක රූපායතනය නෙමෙයි. එතකොට රූපායතනය කියලා කියන්නේ මොකද්ද? අපි විග්‍රහ කරගෙන තියෙනවා මීට පෙර
අර අනිදස්සන සප්පටිග ඇහි සනිදස්සන සප්පටිගව ඇවිල්ලා ගැටෙනවා නම්, පේනවා නම්, දකිනවා නම් අන්න ඒක තමයි රූපායතනය කියලා කියන්නේ. ඒකට ඒකට පුළුවන්කම තිබුණේ මොකක් කරන්නද? ඒකට පුළුවන්කම තිබුණේ ඇහෙන්න නෙමෙයි. ඒකට පුළුවන්කම තිබුණේ වෙන විදිහකට අපිට දැනගන්න විඳින්න නෙමෙයි. වෙන ආයතනයකින් එන්න නෙමෙයි. ඒකට පුළුවන්කම තිබුණේ මොකක් කරන්නද? ඒකට පුළුවන්කම තිබුණා අපිට රූපායතනයේ විදිහට ඇහැට පැමිණෙන්න. රූපායතනයේ විදිහට ඇහැට පැමිණෙන්නට පුළුවන්කම තිබුණා. එනිසා අපි දැනගන්නට අවශ්‍යයි මෙතනදී මේ තියෙන ආයතන කෘත්‍ය පිළිබඳව අපි විස්තර කරගන්නකොට අපිට මේ ධර්මයන්ගේ තියෙන වෙනස්කම, දැන් රූපායතනය කියලා කියනකොට අනිකුත් තියෙන රූපායතන නෙමෙයි. රූපායතනය රූපත් වෙනවා, රූපායතනයක් වෙනවා. රූපායතන නොවිත් තියෙනවා. රූපායතන නොවිත් තියෙනවා. ඒ නිසා අපි ඒක ඒ විදිහට තේරුම් ගන්නට අවශ්‍යයි. සද්දෝ සද්දායතනන්ති. ශබ්දේ කියන එක ශබ්දායතනයේද කියලා අහනවා. ශබ්දේ කියන එක සද්දායතනය. ආමන්තා. ඔව්, ශබ්ද කියලා කියන්නේ සද්දායතනයේටම තමයි, ඊට වඩා දෙයක් එකේ නැහැ. ඒ වගේම සද්දායතන සද්දෝති. සද්දායතනය කියන්නේ එතකොට සද්දද? ඔව්, සද්දායතනය කියන්නේ සද්ද තමයි. එතකොට ගන්ධෝ ගන්ධායතනන්ති. ගන්ධය කියලා කියන්නේ ගන්ධායතනයේද? ගන්ධ කියනකොට ගන්ධායතනයේමද ගන්ධ කියලා කියන්නේ? නෑ, එක එක ගන්ධ තියෙනවා. ගන්ධායතන නොවන ගන්ධක් තියෙනවා. මොනවාද? සීල ගන්ධෝ, සමාධි ගන්ධෝ, පඤ්ඤා ගන්ධෝ, ගන්ධෝ න ගන්ධායතන. අර සීල ගන්ධය උඩුසුලඟටත් හමනවා කියලා කියන්නේ. යම් මල් සුවඳට වඩා සීල ගන්ධය ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ. එතකොට ඒ උඩුසුලඟටත් හමන සීලාදී ගන්ධයන් කියලා කියනකොට එතන සීලාදී ගන්ධ කියන එක ගන්ධ කියන වචනයෙන් හැඳින්වුණාට ඒ සීල ගන්ධය, ඒ සිල් සුවඳක්. හැබැයි ඒක ගන්ධායතනේ නෙමෙයි. ඒක ආයතන කෘත්‍යයෙන් කරන්නේ නැහැ. සමාධි ගන්ධය කියන එක ආයතන කෘත්‍ය સિદ્ધ කරන්න නහයට දැනෙන එකක් එහෙම නෙමෙයි. පඤ්ඤා ගන්ධ කියන එක වැටහෙන අයුරක් මිසක නහයට දැනෙන එකක් එහෙම නෙමෙයි. එතකොට ඒවා ගන්ධ ඒ වුණාට. ඒවා සුවඳවල් හැටියට හඳුන්වන දේවල්. හැබැයි ගන්ධ වුණාට ඒ දේවල් කොයි වෙලාවකවත් ආයතන කෘත්‍ය සිදු කරන දේවල් නෙමෙයි. ගන්ධායතනය කියලා කියනකොට ඒ අර නාසයෙන් දැනගන්නට පුළුවන්කම තියෙන ගාහන විඥාණයෙන් විඤ්ඤේය වන දේවල් තමයි ඒ ගන්ධායතනය කියලා කියන්නේ. එතකොට ඒ නිසා ගන්ධායතනං ගන්ධෝචේව, ගන්ධායතනේ ගන්ධත් වෙනවා. ඒ වගේම ගන්ධායතනංච ගන්ධායතනේ බවටත් පත් වෙනවා. ගන්ධායතනං ගන්ධෝති. ගන්ධායතනේ කියන එක ගන්ධද? එතකොට ඔව්, ගන්ධායතන කියන එක ගන්ධයි. එතකොට ප්‍රධාන කොටස් දෙකක්නේ මතක තියාගන්න ඕනේ. ගන්ධේ ගන්ධායතනද? සියලු ගන්ධයන් ගන්ධායතන නෑ. සිල් සුවඳ, සමාධි සුවඳ, ප්‍රඥා සුවඳ මේ ආදී ගන්ධ ගැන කතා කරනවා නම් මේ එකක්වත් ගන්ධායතන කියන්නේ නැහැ. එහෙනම් ගන්ධායතන කියන එක ගන්ධද? ඔව්, ගන්ධායතනේ ගන්ධයි. ගන්ධායතනේ ගන්ධයි. එතකොට රසෝ රසායතනන්ති. එතකොට රස කියලා කියන්නේ රස ආයතනයේද? දිවට දැනෙන රසය කියලා කියන්නේ රස ආයතනයේද කියලා අහනවා. එතකොට දැන් කියන අත්ථ රසෝ, ධම්ම රසෝ, විමුක්ති රසෝ, රසෝ න රසායතන. යම් ගාතාවක යම් සූත්‍රයක යම් අර්ථ රසයක් තියෙනවා. වචනයක අර්ථ රසයක් තියෙනවා. එතකොට මේ අර්ථ රසයත් රසයක්. හැබැයි ඒක රසායතනේ නෙමෙයි. ධර්ම රසයක් තියෙනවා. හැබැයි ඒක රසයක්. හැබැයි ඒක රසායතනේ නෙමෙයි. විමුක්තිය රසයක්. හැබැයි ඒක විමුක්ති රස කියලා කිව්වට ඒක රසායතනයක් නෙමෙයි. දැන් රස වශයෙන් ඒක විධං කියලා කියන්නේ රස වශයෙන් එක්වැදෑරුම් කියලා මේ ධර්මයේ. එතකොට රස වශයෙන් එක්වැදෑරුම් කියලා විමුක්ති රසය ගැන විද්දෙන පැත්තෙන් අරගෙන මේක එක්වැදෑරුම් කියලා අපි හිතුවට ඒක රසායතනය නෙමෙයි. ඒක රසායතනය කියලා කියනවා නම් ඒක වැරදි. ඒ නිසා ඒක රසය රසායතනය නෙමෙයි. එතකොට අපි දැනගන්නට ඕනේ සෑම තැනකම සෑම රසයක්ම රසායතනය කියන්නේ නැහැ. සෑම රසයක්ම රසායතනය කියලා කියන්නේ නැහැ. හැබැයි රසායතනේ රස. රසායතනය කියන එක රස වෙනවා.
හැබැයි රස හැම එකක්ම රස ආයතනේ බවට පත් වෙන්නේ නැහැ. පොට්ටබ්බෝ පොට්ටබ්බායතනන්ති ස්පර්ශේ ස්පර්ශ ආයතනයේද ඔව් යමක් ස්පර්ශ වෙනවනේ ස්පර්ශ පොට්ටබ්බේ පොට්ටබ්බායතනෙ තමයි කියන්නේ පඨවි තේජෝ වායෝ කියන මේ ධාතු තුනනේ. ඒතර මේ ධාතු තුන ස්පර්ශ වෙනවා දැනෙනවනේ අපිට කයට මේ දැනෙන ඒ පොට්ටබ්බේ පොට්ටබ්බේද පොට්ටබ්බායතනේද ඔව් දැනන බව පොට්ටබ්බායතනේ තමයි. පොට්ටබ්බායතනේ පොට්ටබ්බද ඔව් පොට්ටබ්බායතනේ පොට්ටබ්බත් වෙනවා. මනෝ මනායතනන්ති මනස කියලා කියන්නේ මන ආයතනයේද? ආමන්තා වූ මනස කියලා කියන්නේ මන ආයතනයම තමයි. මන ආයතන මනෝති මන ආයතනය කියලා කියන්නේ මනද? ආමන්තා වූ. එතකොට මනස කියලා යමක් කියනවා නම් අපි සිත කියලා යමක් කියනවා නම් ඒ මන ආයතනයම තමයි. ඒක වෙනසක් ඇත්තේ නෑ. මන ආයතන මනෝති මන ආයතනය කියනකොට ඒක මනෝයි. ඒ නිසා අපිට ඒක තේරුම් ගන්නට ඕනේ මනෝ මන ආයතනන්ති කියනකොට මනස කියලා කියන්නේ මන ආයතනේ මන ආයතනම් මනෝති කියනකොට මන ආයතනේ මනෝ. එතකොට මේ දෙකම එක අර්ථයකිනුයි කියන්නේ කියලා. ඒ වගේම ධම්මෝ ධම්මායතනන්ති. එතකොට මේ ධර්මය කියලා කියන්නේ ධර්මායතනේද? ධම්මායතනං ඨපෙත්තා අවශේෂෝ ධම්මෝ ධම්මෝ. දැන් ධර්මයක් තියෙනවා අපි ධර්මයේ කියන වචනේ විවිධ අර්ථවල කතා කරනවානේ. දුක්ඛ ධම්මෝ කියලා කියනයි දුක්ඛ ස්වභාවය කියන එකට. එතකොට දැන් අපි ධම්මෝ කියලා කියන ධර්මයට. එතකොට මෙතනදී ධම්මෝ ධම්මායතනන්ති කියලා අහනවා. දැන් මේ ධර්මයේද ධර්මායතනෙ කියන්නේ නෑ. මේ අපි ධර්මයේ කියන එක හැම ධර්මයක්ම ධර්මායතනෙ වෙන්නේ නෑ. ත්‍රිපිටක ධර්මයේ ධම්මායතන කියන්නේ නෑනේ. එතකොට ඒ ධර්මයේ ධම්මායතන නැහැ. විවිධ ධම්ම තියෙනවා. එතකොට ඒව ඔක්කොම ධර්මායතන බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ධම්මායතනය කියන එක අරමුණු එහෙම නැත්නම් චෛතසිකාදී ධර්මයෝ ධම්මායතනත් වෙනවා ධම්මත් වෙනවා. ඒක ධම්මායතනයි ධම්මයි දෙකම වෙනවා. හැබැයි සියලු ධම්ම ධම්මායතන වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ආයතන කුසලතාවයේ පිළිබඳව අපි දකිනකොට අපිට පේනවා මේ එක ආයතනයකට අනන්‍ය වුණ ලක්ෂණයක් තියෙනවා. ඒ අනන්‍ය වුණ ලක්ෂණය අපි හරියට තේරුම් ගන්නට ඕනේ. ඒ අනන්‍ය වුණ ලක්ෂණේ තේරුම් ගැනීමේදී අපිට පේනවා ආධ්‍යාත්මික ආයතනයන්ට අනන්‍ය ලක්ෂණ සහ බාහිර ආයතනයන්ට අනන්‍ය ලක්ෂණ කියලා ලක්ෂණ විදිහින් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකයි දැන් චක්කු කිව්වහම ඒක චක්කායතනයේ පැත්තෙන් අපි අරගෙන බලනකොට ඒ චක්කුව දිබ්බ චක්කු පඤ්ඤා චක්කු ආදී දේවල් චක්කු උනාට චක්කායතන වෙන්නේ නැහැ. හැබැයි චක්කායතනය කියනකොට ඒක චක්කු වෙනවා. එතකොට ඒ චක්කුව කියනකොට ඒකෙන් වැඩ කරලා තියෙන අනිත් ආයතන වලට අදාළව නෙමෙයි. ඒක එකෙන් ගෝචර කරගෙන තියෙන අර රූපයට අදාළ රූපායතනය කියන දේ විතරයි. ඒකට එතන සිදුවන ආයතන කෘත්‍යයෙන් වෙනත් දෙයක් කරන්න පුළුවන් කමක් නැත්තේ. නෑ. ඒ නිසා මේ ආයතන කුසලතා කියලා කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ ඒ ආයතනයන්ගේ හැකියාවන් ඒ ආයතනයට අනුරූපීව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එතකොට ආයතන කුසලතාවයේ පිළිබඳව දන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා ආයතන භාවනාව කරන්න. ආයතන භාවනාව කියලා කියන්නේ ආයතන පිළිබඳව මානසිකාර්ය ආයතන පිළිබඳව වැඩිම කරන්න පුළුවන්කම තියෙනවා. ආයතන පිළිබඳව වැඩිම කියලා කියන්නේ චක්කුසෝත ගහන જીවහා කාය මන කියන මේ ආයතන ටික ඒ ආයතන ටික තමයි අපේ මුළු ලෝකයම කියලා කියන්නේ. නැතිනම් අපේ ජීවත් වෙනවා කියන තැන අපි අසුරු කරන ආයතන ටිකනේ. එතකොට ඔය ආයතන ටික තමයි අපි පිරිසිදු දැක්ක යුතු දේ බවට පත් වෙන්නේ. ආයතන කුසලතාවයක් නැතිව අපිට ඔය ආයතන ටික පිරිසිදු දකින්නවා කියන දේ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ආයතන කුසලතාවයක් අපිට අනිවාර්යයෙන්ම තියෙන්නට ඕනේ ඔය ආයතන ටික පිරිසිදු දකින්නට නම්. ඒ නිසා චක්කායතනේ කියනකොට ওই චක්කායතනේ තියෙන ස්වභාව ලක්ෂණයන් අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ චක්කුන් අනිච්චං කියලා දේශනා කරනකොට ඇස අනිත්‍යයි කියලා අපි දැනගන්නට ඕනේ. මේ කතා කරන්නේ මොන ඇසද අනිත්‍යයි කියලා කියන්නේ කියලා. එතකොට අපි දැනගන්නට ඕනේ ආයතන කුසල වෙනකොට චක්කුම් භික්ඛවේ පහතබ්බන් කිව්වොත් එහම මොකද්ද ප්‍රහාණය කළ යුත්තේ කියලා දැනගන්නට ඕනේ. එතකොට අභිඤ්ඤාතබ්බන් කිව්වොත් අභිඤ්ඤේයයි කියලා කිව්වොත් පරිඤ්ඤේයයි කියලා කිව්වොත් අපි ඒක දැනගන්නට ඕනේ මොකද්ද කියලා. ඒ නිසා මේ ආයතන කුසලතාවය කියන එක අපිට ඊටාම වැදගත් වෙනවා.
ආයතන කුසලතාවය නැති කෙනෙකුට මේ ධර්ම ප්‍රතිපදාව කියන දේ වඩනවා කියන එක වෙන්නේ නැහැ. දැන් පටිච්චසමුප්පාදයේ බැලුවත් ස්කන්ධයන් බැලුවත් මේ ආයතන ධර්මයන් ගැන අපිට කතා කරන්නම වෙනවනේ. මොකද අපි ජීවත් වෙන තැන ඕකනේ. ඒ නිසා අපිට විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතනං කියනෝනේ මෙතන සිද්ධ වෙන මේ ආයතන කෘත්‍ය අපිට හඳුනා ගන්න වෙනවා. ස්කන්ධයන්ගේ රූපස්කන්ධය කියලා කියනකොට ඔය ආයතනයන්ගෙන් ආයතන 12න් ආයතන 10ක්මයි තියෙන්නේ. මන ආයතන ධම්ම ආයතන නැතුව අනිත් ආයතන 10 මෙතෙන්ටයි තියෙන්නේ. එතකොට අපිට පේනවා එහෙනම් ආයතන කුසලතාවය අපිට මේ සෑම තැනකදීම වැදගත් වෙනවා. ඒ කියන්නේ නිවන් දකින්න කෙනෙකුට තමන්ගේ මනස සම්මර්ෂණය අරගෙන යනකොට ඒ ආයතන කුසලතාවයේ තරම් වැදගත් වෙනත් දෙයක් නැහැ. මොකද අපි රැවටෙන්නේ ආයතන ටිකේ. ඒ නිසා තමයි අපි ආයතන නිරුද්ධ කළ යුත්තේ. ආයතන කුසලතාවයේ තියෙන කෙනෙකුට විතරයි සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්කම තියෙන්නේ. ආයතන කුසලතාවයේ නැති කෙනෙකුට සලායතන නිරෝධය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා අපි හරියට විනිශ්චය කරගන්නට ඕනේ මේ ආයතනයන්ගේ ආයතන කුසලතාවය කියන කාරණාව. ඒක හැම අංශකින්ම අපිට ගියත් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙන දෙයක්. ආයතන කුසලතාවය ගැන කතා කරන්න ගියොත් මේ මුළු ත්‍රිපිටකයේම තියෙන ප්‍රධාන ධර්ම સિદ્ધාන්ත ඔක්කොම ආවරණය කරන්න වෙනවා. ඒ ස්කන්ධ ගැන කතා කරොත් එතනින් කතා කරන්න ඕනේ. පටිච්චසමුප්පාදය ගැන කතා කරන්න ගියොත් එතනින් කතා කරන්න ඕනේ. ධාතු ගැන කතා කරන්න ගියොත් එතනින් කතා කරන්නට ඕනේ. එතකොට දුක්ඛ සත්‍ය ගැන කතා කරන්න ගියොත් එතනින් කතා කරන්නට ඕනේ. දැන් කොහෙන් ගියත් පින්නතුනේ අපිට මේ ආයතන ටික පිළිබඳව කතා කරන්න වෙනවම තමයි. මොකද ලෝකයක්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් කියන ওই ටිකම රඳා පවතින්නේ ওই ආයතන ටික මත නිසා. ඒ කියන්නේ ආයතනත් ආයතන වලින් ගනු ලබන අරමුණුත් කියන ওই දේවල් ටික මත තමයි ඒ සියල්ලම රඳා පවතින්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මෙතනදී සලකා බලන්නට අවශ්‍යයි. ආයතන කෘත්‍ය සිදුවීම කියන දේ නිකම්ම සිදුවෙන දෙයක්ද? ඒක කොහොමද වෙන්නේ කියන එක. එතකොට ආයතන කෘත්‍ය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී ඒකට අවශ්‍ය මූලික පදනම අපි ඔබට ලබා දීලා තියෙනවා. ඒ තමයි අර ඇස පිළිබඳව අපි චක්කු ප්‍රසාදයේ හට ගැනීම ඒ ආදී ධර්මයන් පිළිබඳව අපි විවිධ ස්වරූපයන්ගෙන් කරපු සාකච්ඡාවන් තුලින්. එතකොට චක්කායතනෙ කියනකොට ඊට අමතරව ගියපු මේකේ තියෙන ප්‍රභේද චක්කු කියන්නේ මොකද්ද? චක්කායතන කියන්නේ මොකද්ද කියන කරුණු ටික තමයි අද දවසේදී අපි මේ විදිහට මේ පැහැදිලි කරගන්නට යෙදුනේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් ඊට අමතරව අපි ටිකක් එහාට ගිහිල්ලා මේ ආයතන කෘත්‍ය කියන එක තුල අපි කොහොමද සලායතන නිරෝධය කරන්නේ? ආයතන 6 කොහොමද අපි නිරුද්ධ කළා දාන්නේ? මේක ඊටාම වැදගත් දෙයක්. අපි තේරුම් ගත යුතුම දෙයක්. දැන් ආයතන නිරුද්ධ කළා දානවා කියලා කියන්නේ අපි ඇස් ගලවලා දානවා, කන් ඇහෙන්න තියෙන පත් කරගන්නවා කියන එක නෙමෙයිනේ. ආයතන නිරුද්ධයි කියලා කියන්නේ මොකක්ද? ස්පර්ශ ආයතන 6 නිමිති නැති වෙන විදිහට අපි කරන වාසය කිරීම. ස්පර්ශ ආයතන 6න් ගන්න නිමිති අනුනිමිති පිහිටා සිටීමක් නැති වෙන විදිහට ස්පර්ශ ආයතන ටිකෙහි නුවණ පැවැත්වීම තමයි අපි සලායතන නිරෝධය සාක්ෂාත් කිරීම සඳහා කරන්නේ. එතකොට ස්පර්ශ ආයතන ටිකේ නිමිති නැති වෙනකොට ආයතනයන්ගේ පැවැත්මක් නැහැ. එහෙනම් ආයතන කියලා කියන තැනදී අපිට කතා කරන්නට වෙනවා එක තැනකින් අපි නුවණින් පිරිසිදු දැක්ක යුතු ආයතනයක් තියෙනවා. එතන නුවණින් පිරිසිදු දැක්ක යුතුයි. නුවණින් අවබෝධ කළ යුතුයි. තව තැනක තියෙන ආයතනය කියන එක ප්‍රහාණය කළ යුතුයි. ඒ දේ ප්‍රහාණය කළ යුතුයි. එතකොට දැන් මේ ප්‍රහාණය කිරීම කියන දේත් පිරිසිදු දකින්නවා නුවණින් දකින්නවා කියන කරුණත් මේ කරුණු දෙක ඇත්තටම අතර යම් වෙනසක් තියෙනවා. එනිසා චක්කායතනය දැන් අපි පිරිසිදු දැක්ක යුතු දෙයක්. ඒක දුක්ඛාර්ය සත්‍යයට අයිති දෙයක්. චක්කායතනය කියන එක පිරිසිදු දැක්ක යුතු දෙයක්. දුක්ඛාර්ය සත්‍යයට අයිති දෙයක්. ඒ සංකත දුක්ඛ ලක්ෂණය එතන තියෙනවා. ඒ නිසා ඒක දුක්ඛ සත්‍යයට අයිති. එතකොට චක්කායතනය කියන එක අපි තව පැත්තකින් කතා කරනවා නම් ප්‍රහාණය කළ යුතුයි කියලා. ඒක සමුදේ පාක්ෂික දෙයක්. ඒ ප්‍රහාණය කළ යුතු සමුදේ පැත්තට අයිති දේවල්. එතකොට ඒක ප්‍රහාණය කළ යුතුයි නම් යම් හැක්. ඒ ප්‍රහාණය කළ යුතු දේ අපි තේරුම් ගන්නට ඕනේ. ඒක සමුදේ පැත්තට බරව කරන සාකච්ඡාවක් හැටියට. එතකොට පින්නතුනි අපිට දැන් මේ කාරණා ටික පිළිබඳව අපි නුවණින් විමසනකොට අපිට පේනවා ආයතන කුසලතාවයේ තුලින්
අපි තේරුම් අරගෙන ඉන්නට ඕනේ අපි ප්‍රහාණය කළ යුත්තේ කොහොමද ඇහැ? ප්‍රහාණය කළ යුත්තේ කොහොමද කන? ප්‍රහාණය කළ යුත්තේ කොහොමද නාසය? ප්‍රහාණය කළ යුත්තේ කොහොමද දිව? ප්‍රහාණය කළ යුත්තේ කය? කොහොමද ඒක කරන්නේ? එතකොට මනස කොහොමද ප්‍රහාණය කරන්නේ? අපි මේ දේ දැනගෙන ඉන්නට අවශ්‍යයි. එතකොට තමයි මේ සලායතන නිරෝධය අංග සම්පූර්ණ වෙන්නේ. නැතිනම් සලායතන නිරෝධය අංග සම්පූර්ණ නැහැ. එතකොට අපිට පේනවා පින්නතුනි මේ කාරණා ටික විමසා බලනකොට චක්කු කියන කාරණාව අපි අරගෙන බලනකොට ඇස නැමැති ආයතනය අරගෙන බලනකොට අපි ඇහි නිරෝධය සාක්ෂාත් කළ යුතුයි මොන මට්ටමින්ද? අර අපි ප්‍රසාදය කියලා යම් දෙයක් ගැන කතා කරා නම් ඒ ප්‍රසාද රූප කියපු මට්ටමින් ඇහි නිරෝධය පිළිබඳව අපි සාක්ෂාත් කළ යුතුයි. ඇසට වර්ණ රූපයක් පැමිණුණා. ඒ වර්ණ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන තැනින් අපි ඒ ඇසේ නිරෝධය ප්‍රතිවේධ කරන්නට අවශ්‍යයි. එතකොට ඒක තමයි චක්කායතනයේ හට ගැනීම සහ චක්කායතනයේ වැයවීම. ඒක තමයි පින්නතුනේ ඇස නැමැති ආයතනයේහි තිබුණු යථා ස්වභාවය. ඇස නැමැති ආයතනයේහි තිබුණු භූත ස්වરૂපේ. තව විදිහකින් කිව්වොත් රූපස්කන්ධය නැමැති භූත වූ ස්වභාවය. පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඒසොට මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණු ඇහැ පිළිබඳව අපිට යම්කිසි විදිහකින් නිමිති තිබුණොත් මේ විදිහට රූප දැකපු ඇහැක් තිබුණා කියලා අපිට ඒ පැත්තේ නිමිති ඉතුරුනොත් රූපායතනය පිළිබඳව අපිට නිමිති ඉතුරුනොත් දැන් රූපායතනය ගැන නිමිති ඉතුරු වෙනකොට ඇහැ ගැන නිමිති නිකම්ම ඉතුරු වෙලා ඇහැ ගැන නිමිති ඉතුරු වෙනකොට රූපායතනය ගැන නිමිති නිකම්ම ඉතුරු වෙලා. ඒකෝට දැන් අපිට මේ නිමිති ඉතුරු වෙලා තිබුණොත් මොකද වෙන්නේ? අන්න අපිට ඇහැේ පැවැත්ම හම්බ වෙනවා. දැන් ආයතනයේ හට ගැනීම සහ වැයවීම කියන දේ නෙමෙයි අපි අවබෝධ කරගත්තේ. අපි අවබෝධ කරගෙන තියෙන්නේ වැරදි තැනක. අපි තේරුම් අරගෙන. ඒකට කියන්නේ අවිද්‍යාව කියලා. නොදන්නාකම නිසා අපි ඇහැ පැත්තේ නිමිති ඉතුරු කළා, රූපේ පැත්තේ නිමිති ඉතුරු කළා, නැතිනම් මායයට එන්න පුළුවන් විදිහට පියවර ඉතුරු කළා. දැන් මේ ඇහැ පැත්තේ ඉතුරු කරපු නිමිති නිසා රූපේ පැත්තේ ඉතුරු කරපු නිමිති නිසා ඔබට විඥාණයට පිහිටා සිටින්න තැනක් තියෙනවා. ඇයි ආයතනයන්ගේ පැනවීමක් තියෙනවා. ඒක ඔබේ ජීවිතයට ආදේශ කරලා බලන්නකෝ ඔබ අද නිමිති පිහිටවන්නේ කොහොමද කියලා. ඇහැ පැත්තෙන් අපි කතා කළාට ආයතන 6ෙන්ම අපිට මේ විදිහට කතා කරන්න ඕනේ. එතකොට ආයතන 6ෙන්ම කතා කරනකොට තමයි අද ඔබට ওই ආයතන 6ෙන්ම විඳින්න පුළුවන් ලෝකයක් තියනවා කියලා තියෙන්නේ. ඔය එළිය දකින්න පුළුවන්, ඕවා අහන්න පුළුවන්, ඕවා විඳින්න පුළුවන්, ඕවා දැනගන්න පුළුවන් දේවල් වලින් මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන මේ දේවල් එළියේ තියෙනවා, පවතිනවා කියලා තියෙන්නේ. ඒ අනුවනේ අපි ජීවත් වෙන්නේ. කොටින්ම කියනවා නම් අපි සලායතන නිරෝධය නැති නිසා අපි ජීවත් වෙනවා. සලායතන නිරෝධය නැති නිසා අපි දුක් විඳිනවා. සලායතන නිරෝධය නැති නිසා අපි ඒ දේවල් මැත්තේම වැටිලා වාසය කරනවා. එතකොට මේක තමයි පින්නතුනේ මේ ආයතන කුසලතාවයේ නැතිකමේ ප්‍රතිවිපාකය. එතකොට ආයතන කුසලතාවය ඇති කරගන්න කෙනෙක් මොකද්ද දකින්නේ? එයා දකිනවා ඇස නැමැති ආයතනයේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. එහෙනම් එයාගේ ඒ ආයතනයේ පැත්තේ නිමිති ඉතුරු වෙයිද? ඒ ආයතනයේ පැත්තේ යම්කිසි නිමිති තියෙනවා කියලා එළියේ තියෙන නිමිති එයාට ඉතුරු වෙයිද? යම්කිසි රූපයක් තියෙනවා නම් ඒ රූපයේ පැත්තේ නිමිති ඉතුරු වෙයිද? එයාට ඇහැ පැත්තේ රූපයේ පැත්තේ කිසිම නිමිත්තක් ඉතුරු වෙන්නේ නැහැ. ඇහැ රූප පැත්තෙන් කිසිම නිමිත්තක් එයාට එතන ඉතුරු වෙන්නේ නැහැ. ඒතකොට මේ නිමිත්තක් ඉතුරු නොවන නිසාම විඥාණටිතියක් නැහැ. විඥාණයට පිහිටා සිටින්න තැනක් නැහැ. විඥාණය පිහිටා සිටින්න නිමිති ඉතුරු කරගත්ත තැන්වල විතරයි. එයාට තලු මරන්න පුළුවන්කම තියෙන නිමිති ඉතුරු කරගත්ත තැන් ටික විතරයි. දැන් එයාට මේ ආයතන පැත්තෙන් හම්බ වෙන්නේ නැති වෙනකොට තලු මරන්න තැන් එහෙනම් මේ විඥාණයට පිහිටා සිටීමක් එයාට නැහැ. එනිසා ආයතන කුසලතාවය කියන එක මෙතනදී අපි ඊටාම වැදගත් දෙයක් හැටියට දකින්නට අවශ්‍යයි. ඒ තුල මුළු සම්බුද්ධ ශාසනයම රඳා පවතිනවා. මොකද සලායතන නිරෝධේ නිවනනේ. එතකොට මේ නිවන සලායතන නිරෝධේ නිවනයි කියලා කිව්වේ ඔන්න ඔය විදිහට ස්පර්ශ ආයතන 6 නිමිති ඉතුරු වෙන්නේ නැති මට්ටමකටපත් උනොත්. ඉතුරු වෙන්නේ නැති මට්ටමක වාසය කළොත් ජීවත් වුණොත් ඒ සලායතන නිරෝධෙම තමයි නිර්වාණය බවට පත් වෙන්නේ. ආපහු අපිට සංකත ධාතුවේ පැනවීමක් කරන්න බැරි තැනක්. ඇයි අපි ලෝකේ පැනවීම කරන්නේ ඔය ආයතන 6 ඇතුලේ. හැබැයි ඔය ආයතන 6 සහ බාහිර ආයතන ටිකත් එක ගත්තොත් ආයතන 12 නිරෝධය නම් අපි අවබෝධ කරලා තියෙන්නේ. කවදාවත් ලෝකේ පැනවීමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි අප්‍රමාදී වන්නට ඕනේ. ඔය ආයතන කුසලතාවය අපේ ජීවිතය තුළ උත්පාදනය කරගන්න.
ආයතන කුසලතාවයේ උත්පාදනය කරගත්තොත් එයම තමයි සංසාර දුක්ඛේහි නිවීම බවට පත්වන්නේ. එනිසා ඔබත් ආයතන කුසලතාවයේ උපදවා ගැනීම සඳහා දක්ෂයෙකු බවට පත්වන්න අපි මේ ආයතන කුසලතාවයේ සහ පටිච්චසමුප්පාද කුසලතාවයේ පිළිබඳව අපි ඉදිරියටත් තවදුරටත් මේ විභජ්‍යවාද ශාස්ත්‍ර සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග සාකච්ඡා කරමු. කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මනසිකාරාදී පවත්තමින් වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සීල කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ අද විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරනවා අයිරා උපාලි නිලෝක ජයසූරිය දරුවන් වන ලක්ෂ්මී අනිල් හසිත නිසල් සිල්වා සහ දරුවන් ඒ වගේම උදේ ගුණරත්න පුතණුවන් ඇතුළු ඒ පින්වත් පිරිස. ඒ දායකත්වයෙන් කටයුතු කරන අයිරා උපාලි නිලෝක ජයසූරිය ඇතුළු ඒ දරුවන්ටත් ලක්ෂ්මී අනිල් හසිත නිසල් සිල්වා සහ දරුවන් ඇතුළු පිරිසටත් උදේ ගුණරත්න පුතණුවන්ටත් අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ලීලා ශ්‍රීමති සේනාරත්න බේගුණවර්ධන මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මීට මාස 3කට පෙර මිය පරලෝකීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නටත්. එතකොට ඒ සියලුම නම් සඳහන් කරන්නට යෙදුණු ඥාතිවරිය ඇතුළු මෑණියන් ඇතුළු වර්ග පරම්පරානුයාත අනිකුත් සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් වෙන සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතිවරයටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ දායකත්වයෙන් කටයුතු කරන අයිරා උපාලි නිලෝක ජයසූරිය ඇතුළු පවුලේ දරුවන්ටත් ඒ වගේම ලක්ෂ්මී අනිල් හසිත නිසල් සිල්වා ඇතුළු පවුලේ දරුවන්ටත් උදේ ගුණරත්න පුතණුවන් ඇතුළු ඒ සියලුම දෙනාටත් අපි ආශිර්වාද කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.